ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. දැන් යෝගාවචරය විසුද්ධි පහක් පහු කරගෙන ඇවිල්ලා 6 වෙනි විසුද්ධියට තමයි පැමිණිලා තිබෙන්නේ. තව එක විසුද්ධියක් ඉදිරියේ ඉතිරිව තිබෙනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනම ඥානය, නිබ්බිදා ඥානය, මුංචිත කම්මතා ඥානය, පටිසංඛා ඥානය, සංඛාරුපෙක්ඛා ඥානය කියන මේ ඥාන 8ත් ඊළඟට 9 වෙනුව සත්‍යානුලෝමික කියන ඥානයත් එක්ක මේ ඥාන 9ය. මේ ඥාන 9න් සත්‍යානුලෝමික ඥානය කියන එක 아무තුවෙන් වඩන එකක් නෙවෙයි. මුලින්දන් සඳහන් කළ උද්‍යව්‍යාදී ඥාන 8 තමයි වර්ධනය කරන්නට තියෙන්නේ. මුලිනුත් කියලා දුන්න මේවා අපි හිතා කරනම නෙමෙයි, එක්තරා ධර්මතාවයක් වශයෙන් මේ භාවනා මාර්ගය මේ ආකාරයට ඉදිරියට යනවා. උද්‍යව්‍ය ඥානයේ මේරීමටපත් වුණාම ඊළඟට භංග ඥානයට යනවා. මේක එක්තරා ධර්මතාවයක්. ඉතින් මේ ඥානාට පිළිබඳව විසුද්ධිය තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. මෙතෙක් භාවනා කිරීමෙන් යෝගාවචරය හිතේ තියෙන විවිධාකාර කෙලෙස්, විවිධ දෘෂ්ටි අයින් කරගත්තා. තවත් ඉදිරියට ඊටාම සියුම් වැරදි කල්පනාවල්, වැරදි දෘෂ්ටි තියෙනවා. අන්න ඒවා අයින් කර ගැනීමේ පිළිවෙල තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් සඳහන් වෙන්නේ. පළමුවෙන්ම උද්‍යව්‍ය ඥානය. උද්‍යව්‍ය ඥානය කියන්නේ ඇතිවීම නැතිවීම දක්නා නුවණ. දැන් උදාහරණයක් වශයෙන් අපි බලනකොට අපි සමාධියේ ටික වේලාවක් ඉඳලා ඊළඟට ශරීරයට අවධානය යොමු කළා භාවනා මනසිකාරය ආරම්භ කරනවා. ශරීරයට හිත යොමු කළාම කොතන හරි සංවේදනාවක් දැනෙනවා. ඒ සංවේදනාවක් දැනෙනවා කියන්නේ ඒක ඇතිවීමයි, පහළවීමයි. ඊළඟට මෙනෙහි කරනකොට ඒ සංවේදනාව නොදැනී යනව, නැතුව යනවා. ඒක තමයි නැති වී යාම, ව්‍යය වී යාම. පහළ වෙනම විනාශයටපත් වෙනවා. ඇති වෙනම නැති වෙනවා. මේ උද්‍යව්‍ය ඥානය කියන එක මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී තිබුණට ඒක උපක්ඛලේශයන්ගෙන් ගහනයි, පවිත්‍ර නැහැ. දැන් ඕභාසාදී උපක්ඛලේශයන්ගෙන් මිදිලා තිබෙන නිසා පිරිසිදු පවිත්‍ර උද්‍යව්‍ය ඥානයේ ඇති වෙනවා.
ඇතිවීම නැතිවීම දක්නා නුවණ. අපි භාවනා කරනකොට වහාම හිත දුවන්න මගේ වැටෙනවා. ක්ෂණයකින් වෙන වැඩක්. මේ භාවනා අරමුණ අතහැරලා වෙනත් අරමුණක් ගන්නවා. ඊටාම සුළු කාලයකදී තමයි මේ සිතේ දිවීම ඇති වෙන්නේ. වෙනත් අරමුණකට යනවා. එතන තියෙනවා සිතේ ඇතිවීම නැතිවීම. මේ මගේ තමයි සද්දයක් ඇහුණා නම් දර්ශනයක් ආවා නම් මේ හැම තැනදීම හැම එකක්ම ඇති වෙනව නැති වෙනවා. ඒ ඇතිවීම නැතිවීම දක්නා නුවණට තමයි උද්‍යව්‍ය ඥානය කියන්නේ. භාවනා යෝගියා මේ උද්‍යව්‍ය ඥාන අවස්ථාවට පැමිණෙනකොට ඔහුට ඊටා හොඳින් භාවනාවේ වාඩි වෙලා ඉන්න භාවනා කරන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාවේදී බොහෝ සෙයින් භාවනා අරමුණක් නැතුව වගේ භාවනාව අප්‍රකට වුණා වාගේ වැටහීමක් ඇති වෙනවා. උද්‍යව්‍ය ඥාන අවස්ථාවේදී ඒ භාවනා හිත ඇතිවීම නැතිවීම කියන දෙකේ පිහිටා සිටිනවා. කොහෙන් බැලුවත් දකින්නට ලැබෙන්නේ ඇතිවීම නැතිවීම තමයි. ඒ ඇතිවීම නැතිවීම දෙකේ හිත පිහිටලා ඒ ඇතිවීම නැතිවීම දෙකේ සිත පිහිටියාම තමන් මෙතෙක් කරගෙන ආපු භාවනා අරමුණක් දැන් වැටහෙන්නේ නැහැ කියන සංඥාවටපත් වෙනවා. භාවනා අරමුණක් තියෙනම මම භාවනා අරමුණ අරගෙන හොඳට භාවනා කරනම කියන මේ කල්පනාව සියුම් වැරදි දෘෂ්ටියක්. අන්නේ සියුම් වැරදි දෘෂ්ටිය නැති වෙලා යන්නේ මේ උද්‍යව්‍ය ඥාන අවස්ථාවේදී තමයි. ඇතිවීම නැතිවීම දෙක ප්‍රකට වෙනවා. යමක් ඇති වෙනම මොහොතක් වෙලා තියෙනම නැති වෙලා යනවා. සංවේදනාවක් පහළ වෙනම ඩිංගක් වෙලා තිබෙනම මෙනෙහි කළාම නැති වෙලා යනවා. ඇතිවීම පැවතීම නැතිවීම කියන මෙතන අවස්ථා තුනක් තියෙනවා. මේ විදිහට නාම රූප ධර්මයන්ගේ සංස්කාරයන්ගේ අපි මෙනෙහි කරන භාවනා අරමුණු තමයි සංස්කාර ධර්ම නාම රූප කියලා කියන්නේ. ඒව අනිත්‍යතාවය ඇති වෙන නැති වෙන බව වැටහෙනවා. ඇතිවීම නැතිවීම දෙකේ හිත පිහිටා සිටිනවා. ඒක තමයි උද්‍යව්‍ය ඥානය, උද්‍යව්‍ය ඥාන අවස්ථාව කියන්නේ. මේ අවස්ථාව වන විට භාවනා යෝගියාට බොහොම හොඳින් භාවනාවේ ඉන්න පුළුවන් වෙනවා. බොහෝ වෙලා භාවනා කරන්න පුළුවන් වෙනවා. හිත කොහෙවත් වැඩි දුවන්නේ අරවා මේවා මොනවත් නැහැ. බොහොම අගේට පිහිටලා තියෙනවා. වෙනසකට තියෙන්නේ
භාවනා අරමුණක් කියලා විශේෂයෙන් ගන්න බැරි ගතියයි. සිත ඇතිවීම නැතිවීම කියන දෙකේ පිහිටා සිටින නිසා භාවනා අරමුණක් නැත යන සංඥාවට පැමිණෙනවා. මේ අවස්ථාවට කියනම උද්‍යව්‍ය ඥානය කියලා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ මුල්ම අවස්ථාව තමයි උද්‍යව්‍ය ඥානය කියන එක. මේ උද්‍යව්‍ය ඥානය හොඳට මේරුවට පස්සේ ඊළඟට පහළ වෙනම භංග ඥානය කියන එක. භංග කියලා කියන්නේ බිඳීම. භංග ඥානය. උද්‍යව්‍ය ඥානයේම ඇතිවීම නැතිවීම ලක්ෂණයේම අනිත්‍ය ලක්ෂණයේම දියුණු අවස්ථාව තමයි භංග ඥානය කියලා කියන්නේ. කලින් සඳහන් කළා උද්‍යව්‍ය ඥානයේදී වේදනාදී ධර්මයන් පහළ වෙන හැටි, ඩිංගක් වෙලා තිබෙන හැටි, ඊළඟට නැති වෙලා යන හැටි දකින්නට ලැබෙනවා කියලා. මේ භංග ඥාන අවස්ථාවේදී ඊට වඩා ඊ타ත්ම වේගවත්ව භාවනා අරමුණු බල නාම රූප ධර්මයන්ගේ ඇති වී නැති වී යාම ප්‍රකට වෙනවා. දැන් උද්‍යව්‍ය ඥානයේදී ඇතිවීම පැවතීම නැතිවීම කියලා අවස්ථා තුනක් ප්‍රකට වෙනවා. භංග ඥානය කියන අවස්ථාවේදී ඇතිවීම අප්‍රකට වෙනම, පැවතීමත් අප්‍රකට වෙනම. ප්‍රකට වෙන්නේ මොකද්ද? නැතිවීම තමයි. නැතිවීමම ප්‍රකට වෙනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම කියන මේ අවස්ථා තුනෙන් ඇතිවීම පැවතීම කියන මේ දෙක අප්‍රකට වෙලා නැතිවීම කියන තුන්වෙනි අවස්ථාව ඊතා ප්‍රකටව වැටහෙනම මේ භංග ඥානය කියන එකේදී. කොහේ බැලුවත් වහවහ ඒ දකින ඇහෙන ආදී සියලු අරමුණු නැති වෙලා යනවා. ඊතා ඉක්මනින් නැති වෙලා විනාශයටපත් වෙලා යනවා. බිඳීම කියන්නේ ඒකයි. වහවහ බිඳී යන බවක් තමයි වැටහෙන්නේ. ජලාශයකට වහිනකොට පෙනඹුළු ලක්ෂ කෝටි ගණන් බිඳි බිඳි යනවා වැටහෙනවා. ඒක දකින්න එක්කෙනාට. ඒ වගේ කොහේ බැලුවත් හැම දෙයක්ම වහවහ ෂණයකින් බිඳි බිඳි අනේක තමයි වැටහෙන්නේ මේ භංග ඥාන අවස්ථාවේදී. ඊ타ත්ම ගුණ තියෙන වටිනාම අවස්ථාවක් තමයි.
මේක දියුණු වෙනකොට යම් කිසි භාවනා අරමුණක් අපි මෙනෙහි කරනවා. අපි හිතමු සංවේදනාවක් මෙනෙහි කරනවා කියලා. මෙනෙහි කළාම මේ සංවේදනාව නැති වෙලා යනවා. ඊළඟට මේ සංවේදනාව මෙනෙහි කරපු හිතේ ඇතිවීම නැතිවීම දකින්න භංගාවස්ථාවේ. ඒ හිත වෙනත් හිතකින් මේ විදිහට ආපස්සට වගේ ඒ චිත්ත පරම්පරාව බිඳී යන හැටි මෙනෙහි කරන්නට දැනගන්නට පුළුවන්කම ඇති වෙනම මේ භංග ඥාන කියන අවස්ථාවේ. මේවා ගැන බොහෝ විස්තර තියෙනම දිගින් දිගට ඒවා විස්තර කරන්නට කාලය ගන්නෙ නැහැ. භාවනා යෝගීන්ට ප්‍රමාණවත් වෙන විස්තරයක් තමයි මේ වැඩසටහනේදී කියලා දෙන්නේ. භංග ඥානය වහාම බිඳී යනවා. මේ භංග ඥාන අවස්ථාවේදී හිත කොහේවත් දුවන්නේ පනින්නේ නැහැ. ඇඟට පතට අමාරුවක් නැහැ. බොහොම හොඳින් බොහෝ වේලා භාවනාවේ වාඩි වෙලා ඉන්නට පුළුවන්. වෙනසකට තියෙන්නේ භාවනා අරමුණක් කියලා එකක් හොයාගන්න බෑ. ඊ타ත්ම අප්‍රකට. නමුත් භාවනාව බොහොම හොඳින් කෙරෙනවා. මේ බිඳීම් අවස්ථාව ප්‍රකට වෙනකොට ඒ යෝගාවචරයාට මේ සංස්කාරයන්ගේ බිඳීමම මරණයයි කියලා වැටහීම ඇති වෙනවා. බොහොම හොඳින් භාවනා කරන්න, වැඩි වෙලාවක් භාවනා කරන්න, අමාරු නැතුව භාවනා කරන්න පුළුවන් වෙන අවස්ථාවක් තමයි මේ භංග ඥාන අවස්ථාව. මේකේ බොහෝම ගුණ තියෙනවා, ආනිසංස තියෙනවා. බිඳීම් වශයෙන් භාවනා මානසිකාරය පවත්වනකොට මේ සියලු සංස්කාරයන් වහවහ බිඳි බිඳි යනවා කියලා නුවණින් සලකනකොට ඒ යෝගාවචරයාට ආනිසංස 8ක් ලැබෙන බව සඳහන් වෙනවා. භවදිට්ඨිප්පහාන, මේ භවය පිළිබඳව තිබෙන වැරදි දෘෂ්ටි කල්පනාවල් සේරම ප්‍රහාණය වෙලා යනවා. භාවනා අරමුණු වශයෙන් ගන්නේවා ඒ නාම රූප ධර්මයන් වහවහ බිඳි බිඳි යනවා දකිනකොට මේ භව දෘෂ්ටිය කියන එක ඉතිරි වෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය වෙලා යනවා. ජීවිත නිකාන්ති පරිච්ඡාගෝ, ජීවිතේ පිළිබඳව තිබුණා වූ සියම් ආශාව අත්තරලා දානවා. ජීවිතය ගැන ආශාව ඇති වෙන්නේ ස්ථිර දෙයක් හැටියට ගැනීමෙන්. දැන් භාවනා මානසිකාරයේ පවත්තමින් කටයුතු කරගෙන යනකොට
මේ සියලුම සංස්කාර වහවහ බිඳි බිඳි යනවා. ඊතා ඉක්මනින් බිඳි බිඳි යනවා. සංස්කාරයන්ගේ බිඳීමම මරණයයි කියලා තේරුම ඇති වෙනවා. මේ අවබෝධය ඇති වෙනකොට ජීවිතයේ පිළිබඳව තිබෙන්නා වූ සියුම් ආශාව ප්‍රහාණය වෙලා යනවා. සදා යුත්ත පයුත්තත නිතරම අප්‍රමාදීව භාවනා මානසිකාරයේ පැවැත්වීමට ප්‍රතිපත්ති ධර්මයන් පිරීමට නැමෙනවා. ඒ ප්‍රතිපත්ති ධර්මයන් පුරන්න භාවනා මානසිකාරයේ පවත්වන්න ඊටම උත්සාහයයි උනන්දුවයි ඒ පැත්තටම නැමිලා පවතිනවා. සදා යුත්ත පයුත්තතා කියන්නේ ඒක. විසුද්ධා ජීවිත ඒ යෝගාවචරයාගේ ජීවිතේ ඊටම පිරිසිදුයි, ආජීවය ඊටම පවිත්‍රයි. ආජීවය ඊටම පවිත්‍ර වෙනවා. මිත්‍යා ආජීවයක් පිළිබඳව හිතන්නේවත් නැහැ. මේ නාම රූප ධර්මයන්ගේ වහවහ බිඳි බිඳි යාම දකින්නකොට ඒ නිසා ඊතා පිරිසිදු ආජීවයක් ඇති වෙනවා යෝගාවචරයට. උස්සුක්කප්පහාන තිබෙච්ච කලබල ගති, දරදඬු ගති, හදිස්සි ගති සේරම නැති වෙලා යනවා මේ භාවනා යෝගියාගේ. දැන් කලබල ගතියක්, හදිස්සි ගතියක් කරාමේවා මොනවත් නැහැ භාවනා යෝගියාට. ඒවා ඔක්කොම සංසිඳිලා. හදිස්සි කලබල ගති, දඩබ්බර ගති අරාමේවා සේරම නැති වෙලා යනවා මේ භංග ඥානයට අනුම භාවනා මානසිකාරයේ පැවැත්වීම. ඊළඟට විගත භයතා, භය ප්‍රහාණය වෙලා යනවා. භය ප්‍රහාණය වෙන්නේ මොකද? මේ භාවනා යෝගියා බලන දේවල්, නාම රූප ධර්මයන්, අරමුණු, සංස්කාර වහවහ බිඳි බිඳි යනවා. මේ නාම රූප ධර්මයන්ට අන්‍ය වූ සත්‍යයක්, පුජ්‍යලයක්, ආත්මයක් මොනවත් නැහැ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ නාම රූප ධර්මයන්ගේ බිඳීමම තමයි මරණය කියන්නේ. මරණයට බය වෙන්න දෙයක් නැහැ. මේ දැන් බිඳි බිඳි යනවා නාම රූප ධර්මයන්ගේ බිඳීමම මරණය වෙනවා. බය අඩු වෙලා යනවා. ඒවා ප්‍රහාණය වෙලා යනවා. කන්ති සෝරච්ච පටිලාභෝ, සුසිල්වත් බව, ඉවසීම ආදී බොහොම හොඳ වටිනා ගුණ ඇති වෙනවා. සිල්වත්කම, ශාන්තිය, ඉවසීම කියන මේ ගුණ ප්‍රතිලාභය ඇති වෙනම භංග ඥානයට අනුම භාවනා මානසිකාරයේ පැවැත්වීම. අටවෙනි එක තමයි අරති රති සහනතා. ශීල භාවනාදී ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව ඕනකමක් නැතිකම, කැමැත්තක් නැතිකම, ඒවා රුචි කරන්නේ නැති බව, ඒකට කියනවා අරති කියලා. ඊළඟට ලෞකික දේවල් පිළිබඳව තිබෙන කැමැත්ත, පංචකාම වස්තු ආදී මේ පිළිබඳව තිබෙනා වූ ආසාව, කැමැත්ත, ඒකට කියනවා රති කියලා. අරති රති සහනතා.
අර ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව නොඇලීමයි කියන අරතියක් ලෞකික පංචකම් සම්පත්තීන් පිළිබඳව ඇලීමයි කියන රතියක් මේ දෙකම යටපත් වෙලා ප්‍රහාණය වෙලා යනවා මේ භංග ඥානය කියන එක ඇතිවීම. මේ විදිහට භංග ඥානයේ ගුණ රාශියක් තියෙනවා. උද්‍යව්‍ය ඥානය, භංග ඥානය. මේ දෙක පිළිබඳව දැන් විස්තරයක් කරන්නට යෙදුණා. ඊළඟට බාහිතපට්ඨාන ඥානය. ඒකට බය ඥානය කියලා කියනවා. බාහිතපට්ඨාන කියන්නේ ඒ භාවනා කරන අරමුණු සියලු සංස්කාරයන් නාම රූප ධර්මයන් බය වශයෙන් දකින අවස්ථාව. මේ නාම රූප ධර්මයන්ගේ වහවහ ඇති වෙවි නැති වෙවි විනාශ වෙවි යන බව දකිනකොට යෝගාවචරයාට ඥාන සංප්‍රයුක්ත වූ භයක් ඇති වෙනවා. හොල්මනකට බය වුණා, අවතාරයකට බය වුණා කියන්න වගේ එහෙම එකක් නෙවෙයි. මේක ඥාන සංප්‍රයුක්ත බයක්. නාම රූප ධර්මයන්ගේ සංස්කාරයන්ගේ වහවහ ඇති වෙවි නැති වෙවි විනාශයට පත් වෙන ස්වභාවය දකිනකොට නුමනින් යුක්තව බය ඇති වෙනවා. ඥාන සංප්‍රයුක්ත බය. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා කළාම දීර්ඝ ආයුෂ ඇති දෙවියන්ට බය ඇති වුණා. අපි මෙච්චර කාලයක් මේවා නිත්‍යයි කියලා නේද හිතා හිටියේ. බුදුරජාණන් වහන්සේ වදාරන හැටියට අනිත්‍යයි කියලා. ඒ අයට ඇති වුණා බියක්, ඥාන සංප්‍රයුක්ත බය. ඒ වගේ ඥාන සංප්‍රයුක්ත බයට තමයි බය ඇති වෙන අවස්ථාව තමයි බාහිතපට්ඨාන ඥානය කියලා කියන්නේ. බාහිතපට්ඨාන ඥානය. මේ බාහිතපට්ඨාන ඥානය පිළිබඳව තේරුම් ගන්නට ඕන අතීත වර්තමාන අනාගත කියන කාල තුනේම සියලුම නාම රූප ධර්මයන් ඇති වෙනවා බිඳෙනවා. දැන් වර්තමාන කාලයේ බලන අරමුණු සංස්කාරයන් වහවහ බිඳි බිඳි විනාශයටපත් වෙනම මේ වගේම අතීත කාලයේ තිබිච්ච සියලු සංස්කාරයන් වහවහ බිඳි බිඳි විනාශයටපත් වුණා. අනාගතයට යම්තරම් නාම රූප ධර්ම සංස්කාර පහළ වෙනම නම් ඒවා සේරම බිඳි බිඳි යනවා කියලා අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුන පිළිබඳවම
ඥාන සම්ප්‍රයුක්ත බියක් ඇති වෙනවා භාවනා යෝගියාට. මේ අවස්ථා වන විටත් වැඩි අමාරුවක් නැතුව හොඳට භාවනා කරන්න භාවනාවේ ඉන්න පුළුවන් වෙනවා. හිත මෙහෙ දුවන්නේ පනින්නේ කලබල වෙන්නේ නැහැ. වැඩි වෙලාවක් භාවනාවේ ඉන්න පුළුවන්කම තියෙනවා, සාන්ත බව තියෙනවා. නමුත් හරියට භාවනා අරමුණක් නම් හසු වෙන්නේ නැහැ. භාවනා අරමුණු අප්‍රකටයි. මේ විදියට අතීත වර්තමාන අනාගත කියන කාල තුනේම නාම රූප ධර්මයන් සංස්කාර ධර්මයන් පිළිබඳව ඇති වෙන බය, ඊළඟට බය ඇති වෙලා ඒවා ගැන අපේක්ෂාව බලාපොරොත්තු අතහැර දැමීම, මේ බයතුපට්ඨාන ඥානය කියන දෙකේදී ඇති වෙන එක. ඒකට උපමාවක් තියෙනවා. එක් කාන්තාවක් දරුවන් 3 දෙනෙක් ප්‍රසූත කළා. මේ දරුවන් 3 දෙනාම වැරදි වැඩ කරලා අපරාධ කරලා රජ්ජුරුවන්ට හසු වුණා. රජ්ජුරුව නඩු අහලා හිටන් මේ 3 දෙනාටම මරණීය දණ්ඩනය නියම කළා. 3 දෙනාම ගෙනහිල්ලා අමුසොහනට හිසගසා දමන්න කියලා නියම කළා. දැන් මේ දරුවන් 3 දෙනා වදබෙර ගහමින් අමුසොහන කරා අරගෙන යනවා. මේ අම්මත් පස්සෙන් ගියා. තින් ගිහිල්ලා අමුසොහනට වදකය වැඩිමහලු පුතාව අරගෙන දංගෙඩියට බෙල්ල තියලා ආවුදෙන් කොටලා හිටන් මරණයට පත් කළා. හිස ගසා දැම්මා. දෙවෙනි පුත්‍රයාත් අල්ලගත්තා. දැන් ඔහුටත් ආවුදෙන් කොටන්න සූදානම. ඉතින් මේ කාන්තාව හිතනා දැන් පළවෙනි පුත්‍රයාත් හිස ගසා දැම්ම. දෙවැනි දරුවත් මේ දැන් හිස ගසා දාන්න යන්නේ. එහෙම හිතලා තුන්වෙනි දරුවටත් වෙන්නේ ඕකයි කියලා තුන්වෙනි දරුවා පිළිබඳව ආශාව අත්තර දැම්ම. ඒ වගේ භාවනා යෝගියා භාවනා කරනකොට යෝනිමනසෝ මනසිකාරයෙන් එයා කල්පනාවට ගන්නවා වැටහෙනම අතීතයේ සියලු සංස්කාර නැතුව ගියා. ඇති වෙලා නැති වෙලා විනාශ වෙලා ගියා. මේ දැනුත් මේ වර්තමානයේ ඒ නාම රූප ධර්මයන් බලායින් දෙද්දී ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. අනාගතයට පහළ වෙන නාම රූප ධර්මයන්ටත් මේකම තමයි වෙන්නේ කියලා යෝගාවචරයා අනාගත අපේක්ෂාවන් සේරම අත්තර දමනවා.
අනාගතය ගැන අපේක්ෂාවන් ආශාවන් ඉතිරි වෙන්න සේරම ප්‍රහාණය වෙලා ඈත් වෙලා යන. තවත් උපමාවක් තියෙනවා. එක්තරා කාන්තාවක් දරුවන් 10 දෙනෙක් ප්‍රසූත කළා. මේ කාන්තාවගේ දරුවන් ලබන දරුවන් මරණයටපත් වෙනම එයාට දරුවන් හරියන්නේ නැහැ. හම්බ වෙන දරුවා මරණයටපත් වෙනවා. දැන් මේ දරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙක්ම මැරිලා. 10 වෙනි දරුවා අතේ ඉන්නවා. තවත් දරුවෙක් ඉන්නවා කුසේ. ඉතින් මේ කාන්තාව කල්පනා කරනවා දැන් මගේ දරුවන් 9 දෙනෙක් මැරුණා. දැන් 10 වෙනියා මේ අතේම පණ අදිනවා. දැන් මැරෙන්න යන්නේ. මේ 10 වෙනි දරුවත් දැන් මැරෙන්න යනවා. ඊළඟට මේ කුසේ ඉන්න දරුවටත් ඔය දේම තමා වෙන්නේ කියලා කුසේ ඉන්න දරුවා පිළිබඳව ආශාව අත්හැර දමනවා. ඒ වගේ යෝගාවචරය භාවනා මානසිකාරේ පවත්වනකොට සියලුම මේ වර්තමානයේ මෙනෙහි කරන භාවනාරමණු නාම රූප ධර්මයන් වහවහ බිඳි බිඳි යන ඒ අනුසාරයෙන් අතීතේවත් මේ වගේම බිඳි බිඳි ගියා කියලා බුද්ධිය ඇති වෙනවා. අනාගතේටත් මේක තමයි වෙන්නේ කියලා ඒ යෝගාවචරය අනාගත අපේක්ෂාවන් අත්තර දාන. මේ විදිහට බය ඥානේ බයතපට්ඨාන ඥානය කියන එකේදී යෝගාවචරයාට නාම රූප ධර්මයන් පිළිබඳව සංස්කාරයන් පිළිබඳව ඥාන සංප්‍රයුක්ත බයක් ඇති වෙනවා. ඒ අවස්ථාව තමයි භයතපට්ඨාන ඥානය බය ඥානය යනුවෙන් අදහස් කරන්නේ. ඊළඟට ආදීනවානුපස්සනා ඥානය. මේ විදියට භාවනා මානසිකාරේ පවත්වාගෙන යනකොට යෝගාවචරයාගේ භාවිතපට්ඨාන ඥානය මේරීමටපත් වුණාම තවත් බොහෝ ගුණ ඇති ආදීනවානුපස්සනා ඥානය කියන එක ඇති වෙනවා. ආදීනවය කියන්නේ යමක තියෙන දෝෂය දුක. මේ ආදීනවය දකින්නේ කුමක් පිළිබඳවද? පංච උපාදානස්කන්ධය පිළිබඳවයි. ජීවිතය පංච උපාදානස්කන්ධය ඊ타ත්ම ආදීනව ඇති එකක් හැටියට දක්නා අවස්ථාව තමයි ආදීනම ඥානය කියලා කියන්නේ. කොහේ බැලුවත් තියෙන්නේ ආදීනමය.
මේ ආදීනම ඥාන අවස්ථාවට පැමුණුනහම භාවනා යෝගීන්ට ඊ타ත්ම කටුක සියුම් දුක් වේදනා පහළ වෙන්නට පුළුවන්. පැය ගණන් භාවනා කළ යෝගාවචරයෙකුට විනාඩි 5-10ක් 15ක් යනකොට හොඳටම අපහසු වෙන්නට පුළුවන්. විශේෂයෙන් නොඑක ආකාර සියුම් කටුක දුක් වේදනා නොඑක් දුක් වේදනා. ඒ නිසා වැඩි වෙලාවක් ඉන්න බෑ ඉරියම්බේ. පුදුමාකාර රිදුම් කැක්කුම් ආදී දුක් ගොඩක් දැනෙන්නට පටන් ගන්නවා. ඉරියව්ව මාරු කළත් ආයුද්ධින්ග වේලාවකින් ඊටාම අපහසුයි වාඩි වෙලා ඉන්න. සමහර විට පැයක් භාවනා කරනකොට 7-8 සාරයක් වුණත් මාරු කරන්නට පුළුවන් මේ ආදීනවේ ප්‍රකට වෙනකොට. නිරාස්වාදය කිසිම ආස්වාදයක් නැහැ මේ ජීවිතයේ පිළිබඳව නිරාස්වාද ගතිය ප්‍රකට වෙනවා. නොඑක ආකාර රිදුම් කැක්කුම් දුක් වේදනා පහළ වීමෙන් මේ ජීවිතේ නම් එකමේක දුක් ගොඩක් කියලා යෝගාවචරයාට වැටහෙන්නට පටන් ගන්නවා. භාවනා කරන්න අපහසුයි. ඉරියව්වේ ඉන්න අමාරුයි. ඊළඟට සක්මන් භාවනා කරන්න ගියත් ඒකත් අමාරුයි. සැතපුණත් ඒකත් අමාරුයි. මේ ඉරියව් හතරෙම මේ ජීවිතේ පවත්වා ගැනීම ඊ타ත්ම අපහසුයි. නිරාස්වාද ගතියයි. කිසිදු ආස්වාද ගතියක් නැහැ. ඒ නිසා බොහොම අමාරුවෙන් ඕන මේ අවස්ථාවේදී භාවනා යෝගියා ඒ භාවනා කාලයේ ගත කරන්න ඒ තරම් අපහසුතාවයක් වෙනවා. සියුම් කටුක දුක් වේදනා එනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව ජීවිතයේ පිළිබඳව ආස්වාද ගතිය තියෙනවා. ඒ ආස්වාදනීය ගතිය අයින් වෙන අවස්ථාව තමයි මේ ආදීනම ඥානය කියන්නේ. සේරම අයින් වෙලා යනවා. මේ ජීවිතේ පංච උපාදානස්කන්ධයේ ගත යුතු කිසිදු ආස්වාදයක් නැහැ කියලා ඒ සංඥාවටපත් වෙනවා. ඊ타ත්ම දුෂ්කර රළු අමාරු ගතියකින් යුක්තව තමයි මේ අවස්ථාවේදී භාවනා යෝගිය ගත කරන්නේ. භාවනා අරමුණු බැලුවත් ඊතරම් ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් දැන් දුක් වේදනා ආදී දේවල් නම් බොහොම අගේට ප්‍රකට වෙනවා. දරාගෙන ඉන්න බැරි තරමට තරම් අමාරුකම් අපහසුකම් ඇති වෙනවා මේ ආදීනව ඥානය කියන අවස්ථාවේදී. ඊළඟට නිබ්බිදා ඥානය. නිබ්බිදා කියන්නේ කලකිරීම. ඒ කලකිරීම කියනකොටත් සාමාන්‍ය කලකිරීමක් නෙවෙයි. එන් තමන්ගේ වස්තු නැති වුණාම තමන් ඊතා ප්‍රිය කරන මව්පියන්, සහෝදරයන්, අඹසැමියන්, දූ දරුවන්
හදිසියේ මරණයට පත් වුණාම ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඒක කෙලෙස් සහිත කලකිරීමක්. මේ නිබ්බිදානුපස්සනාව කියන එක එහෙම එකක් නෙවෙයි. ඥාන සම්ප්‍රයුක්ත කලකිරීමක්. ඥාන සම්ප්‍රයුක්තව කලකිරෙනවා. ඒ අවස්ථාව තමයි නිබ්බිදාව නිබ්බිදා ඥානය කියලා කියන්නේ. එක්තරා මණ්ඩනශීලී අවුරුදු 16ක් පමණ කාන්තාවකට එයා හොඳට ලස්සනට කැමති හැඩට වැඩට වටින වස්ත්‍රයක් හමු වුණා. මේ වටින වස්ත්‍රය ඔතලා තිබුණේ අරගෙන බොහොම සතුටෙන් නිදන කාමරයට ගිහිල්ලා මේ වස්ත්‍රය ඇරලා බැලුවා. දිග ඇරලා බැලුවා. දිග ඇරලා බැලුවාම මේ වස්ත්‍රය 3-4 පොලකින් මීය කාල ලොකු සිදුරු තියෙනවා. මේක දැන් කිසිම වටිනාකමක් නැහැ. අදින්න පරවන්න මොනවත් කරන්න බෑ. මේ කාන්තාවේ වස්ත්‍රයේ පිළිබඳව ඒකේ තියෙන தત્ත්වය දැකලා හිටන් මේ පිළිබඳව අපේක්ෂාව අතහැර දැම්ම කලකිරුණා. ඒ වගේ භාවනා යෝගියත් භාවනා අරමුණු නාම රූප ධර්මයන් මෙනෙහි කරගෙන යනකොට මේ ලක්ෂණ වැටහෙනවා. ඇති වෙන නැති වෙන විනාශ වෙන බිඳෙන බව මේවා වැටහෙනකොට මේ ජීවිතයේ පිළිබඳව තිබිච්ච අපේක්ෂාවන් බලාපොරොත්තු සියල්ලක්ම අත්තර දාලා ඥාන සම්ප්‍රයුක්තව කලකිරීමටපත් වෙනවා. ඒ අවස්ථාව තමයි නිබ්බිදානුපස්සනා ඥානේ අවස්ථාව කියන්නේ. නුමනින් කලකිරීමටපත් වෙන අවස්ථාව. ඊළඟට මුංචිතු කම්යතා ඥානය. දැන් මේ දිගටම එන්නේ එකම ඥාන පරම්පරාව ඇති වෙනවා නැති වෙනවා බිඳෙනවා විනාශයටපත් වෙනවා. ඒවා දකින්නකොට මේවා ආදීනමේ දකින්නකොට කලකිරෙනවා. දැන් මේවා දකින්නකොට මේ නාම රූප ධර්මයන්ගෙන් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න තමයි ඕනකම තියෙන්නේ. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ. කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා ඥාන සම්ප්‍රයුක්ත කල්පනාවල් ඇති වෙනවා. ණයකට හසු වෙන මැඩියෙක් උගේ කල්පනාව කොහොම හරි ගැලවෙන්න. අහිගුන්ටකයාට හසු වුණ නාගයෙක් උගේ කල්පනාවත් මේකෙන් බේරෙන්න. කූඩුවක දාලා ඉන්න ගිරවෙක් උගේ කල්පනාව මේකෙන් කොහොමද පැනලා යන්නේ කියලා. ඒ වගේ භාවනා යෝගියා ඒ භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ආදී ලක්ෂණ මේවා ආදීනව වැටහෙන්න පටන් ගන්නකොට කොහොමද මේකෙන් මිදෙන්නේ කියලා මිදීමේ කල්පනාවල් ඇති වෙනවා. අන්න ඒකට තමයි මුංචිතු කම්යතා අවස්ථාව කියන්නේ. මිදෙනු කැමැත්ත. මිදෙන්න ඕනෑ කියන කල්පනාවල් ඇති වෙන අවස්ථාව.
ඊළඟට පටිසංඛා ඥානය. පටිසංඛා කියන්නේ නැවත සලකා බැලීම. නැවත සලකා බැලීම. ඒ නැවත සලකා බලනම කියන්නේ තමන් කරගෙන ආපු භාවනාවේ ඒ භාවනා අරමුණු තවදුරටත් අනිත්‍ය වශයෙන් සැලකීම. ඒ අනිත්‍ය වශයෙන් සලකන්නේ කොමකටද? දැන් මේක ඉස්සෙල්ලා කියාපු ඥානයේදී මේකෙන් මිදෙන්න කැමැත්ත ඇති වුණා. දැන් වමනා කරන්නේ මේකෙන් මිදෙන්නයි. මිදෙන්න මොකද කරන්නට ඕන? මේ නාම රූප ධර්මයන් භාවනා අරමුණු නැවත නැවතත් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නට ඕන. අන්නේ අවස්ථාව තමයි පටිසංඛා ඥානය කියන්නේ. නැවත සලකා බැලීම. මේ පටිසංඛා ඥානයේදී නොඑක ආකාර සියම් කටුක දුක් වේදනා පහළ වෙන්නට පුළුවන්. ආදීනෝ ඥානය ආදීන් පටන් ගත්තු ඒවා මේ පටිසංඛා ඥානයේදී ප්‍රකට වෙන්නට පුළුවන්. භාවනාවේ වැඩි වේලාවක් ඉන්න බෑ. නොඑක ආකාර අපහසුකම් අමාරුකම් සියම් කටුක දුක් වේදනා මේ සියල්ලක්ම ඇති වෙන්නේ පටිසංඛානුපස්සනා ඥානය කියන එකේදී. නැවත නැවතත් සලකා බලනම මේ ඥාන අවස්ථාවේදී භාවනා යෝගීන්ට තමන්ගේ භාවනාව නිකන් අලුත් වුණා වාගේ ගොරෝසු වුණා වාගේ වැටහෙන්නට පුළුවන්. ඒ වගේම රිදුම් කැක්කුම් ආදී දේවලුත් වෙනම තමන්ගේ ජීවිතයේ අතීතයේ ඊතා කුඩා කාලයේ දක්වා අන්තිම මොහොත දක්වා අන්තිම මතකයේ දක්වා සිත වැඩ කරන්නට පුළුවන්. එහෙම වෙන්නේ මොකද? දැන් අතීතයේ සංස්කාරයන් පවා මෙනෙහි කරන්නට තමයි මේ පටිසංඛානුපස්සනා ඥානයේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අතීතයේ දේවල් පවා මනසට එන්න පුළුවන්. නොඑක අමාරුකම් රළුකම් දුක් වේදනා හිතේ අපහසුකම් ආදී දේවල් පවා මේ පටිසංඛානුපස්සනා ඥාන අවස්ථාවේදී යෝගාවචරයෙන්ට පහළ වෙන්නට පුළුවන්. මේ ඥානයන් පිළිබඳව තේරුම් ගැනීමට උපමාවක් තියෙනවා. එක් මාළු මරන්නෙක් මසුන් මරන මිනිසෙක් මාළු අල්ලන්නට ගියා. මාළු අල්ලන උපකරණයක් තියෙනවා. මේ පළාත්වල නම් ඒකට කියන්නේ කරක් ගෙඩිය කියලා. යට පැත්ත අඩි 1.5 දෙකක් විතර විස්කම්බේ ඇති
උසාඩි 2ක් විතර ඇති උඩපැත්ත අඟල් 5ක් 6ක් අත දාන්න තරමට පුංචි කවයක් ඇති උපකරණයක් තමයි මේක. බටපතුරු වලින් ඉරටු වලින් වගේ තමයි හදාගන්නේ. නොගැඹුරු ජලයේ මසුන් ලල්ලන උපකරණය. අඩි 2ක් 2.5ක් වාගේ ගැඹුරු ජලයේදී මේ උපකරණයෙන් මසුන් අල්ලන්නට පුළුවන්. ඉතින් මේ මසුන් මරන්න මේ උපකරණයත් අරගෙන ගියා මසුන් අල්ලන්නට. ගිහිල්ලා මේ උපකරණය නොගැඹුරු ජලයේ උඩ ඉඳන් යටට බස්සනවා. බැස්සුවාම එතන ඉන්න මාළු මේ උපකරණයේ ඇතුළට කොටු වෙනවා. එතකොට උඩින් අත දාලා අල්ලා ගන්නවා. එහෙම තමයි කරන්නේ. ඉතින් මේ උපකරණයේ නොගැඹුරු ජලයේ බැස්සුවාම මේ මසුන් මරන්න ඔහුට දැනෙනවා ලොකු මාළුවෙක් අහුවෙලා ඉන්නවා වගේ. ඒ අයට වැටහෙනවා අර මාළු කොටු වුණාම ඒ උපකරණයේ බිත්ති වල හැපෙනවා දඟලනකොට. එතකොට වැටහෙනවා. අද නම් ආපු ගමම්ම ලොකු මාළුවෙක් අහුණා කියලා බොහෝම සන්තෝෂයටපත් වුණා මේ මසුන් මරන්න. ඊළඟට මේ උපකරණයේ උඩින් අත දැම්ම. දාලා හිටන් උගේ බෙල්ලෙන්ම අල්ලගත්තා. හිර කරලා. අල්ලගෙන බොහෝම සතුටෙන් දැන් ඒ උපකරණයෙන් හිමින් හිමින් වතුරෙන් උඩට ඉස්සුවා. බලනකොට වතුරෙන් උඩට උස්සනකොට උගේ හිසේ තියෙන ස්වස්තික ලකුණු දැකලා අඳුරගත්ත මේකනම් මාළුවෙක් නෙමේ විසගෝර සර්පෙක්. බෙල්ලෙන් අල්ලගෙන ඉන්නේ. දැන් අතහරින්නත් බෑ අල්ලගෙන ඉන්නත් බෑ. හරි බයක් ඇති වුණා. ඒ සර්පයා මොකද කරන්නේ? මේ මසුන් මරන්නාගේ අත දිගටම බෙලාගත්ත වලිගේ පැත්තෙන්. ඉතින් මේ මසුන් මරන්න කල්පනා කරනවා හොඳටම බය වෙලා හොඳටම කලකිරිලා කොහොමද මේකගෙන් බේරෙන්නේ? මේක බොහොම ආදීනව සහිතයි. කොහොම කල්පනා කරනකොට හොඳ කල්පනාවක් ඇති වුණා. ඇති වෙලා අර අත වෙලාගෙන ඉන්න එක ඒ සර්පය වලගේ ඉඳලා ගැලෙව්වා. ගලවලා හිටන් එකපාරට අත උස්සලා හිස මටේ 7-8 මාරයක් කරකවලා මේ සර්පයා දුර්වල කරලා හිටන් ඈතට බීසි කළා. මේක උපමාවක්. ඒ මසුන් මරන්න ගිය පුරුෂයා වගේ තමයි සාමාන්‍ය ජනයා පෘථග්ජනයා මේ ජීවිතය පංච උපාදානස්කන්ධය පිළිබඳව බොහොම සතුටටපත් වෙනවා. ඒ මසුන් මරන්න බොහොම සතුටු වුණා. අද නම් ආපු ගමන් ලොකු මාළුවෙක් අහුණා. බොහොම හොඳයි කියලා හරි සතුටු වුණා. ඒ වගේ ප්‍රතඥය මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ජීවිතය පිළිබඳව බොහොම සතුටට ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. ඊළඟට මේ මසුන් මරන්න ඒ සර්පයා
දියෙන් උඩට ගත්තාම මේ සර්පෙක් කියලා හඳුනාගත්තා. ඔගේ ස්වස්තික ලකුණු දැකලා. ඒ වගේ භාවනා යෝගියා භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට මේ ජීවිතයේ පිළිබඳව ඇති අනිත්‍ය ආදී ලක්ෂණ දැකලා හඳුනා ගන්නවා මේකනම් බොහොම ආදීනම ඇති බයජනක එකක් කියලා මේ ජීවිතයේ පිළිබඳව හඳුනා ගන්නවා. ඊළඟට මේ මසුන් මරන්න හොඳටම බය වුණා. මේ සර්පයා අල්ලගෙන ඉන්නත් බෑ අතහරින්නත් බෑ. ඊ타ත්ම ආදීනව සහිතයි. මූ දස්තකලොත් මගේ ජීවිතයත් ඉවරයි කියලා ඔගේ ආදීනවය දැක්කා. කලකිරිලා මුගෙන් මිදෙන්න ඕන කියලා කල්පනා කළා තමයි අර කටයුතු කළේ. ඒ මසුන් මරන්න මේ සර්පයා හඳුනාගෙන බය වුණා මගේ තමයි උදයව්‍ය බය කියන මේ ඥානාවස්ථාවේදී යෝගාවචරය උදයව්‍ය භංග බය ඥාන අවස්ථාවේදී හොඳටම ඥාන සංප්‍රයුක්තව බයටපත් වෙනවා. මේ සංස්කාරයන්ගේ ඇති වෙන නැති වෙන විනාශයටපත් වෙන ආකාරය දැකලා ඊළඟට මසුන් මරන්න මේ සර්පයාගේ ආදීනවේ සැලකුවා. මූ කෑවොත් මාව ඉවරයි මාව මරණයටපත් වෙයි කියලා මුගේ ආදීනවේ සැලකුවා. ඒ වගේ භාවනා යෝගියත් භාවනා මානසිකාරයේ පවත්තලා ආදීනව ඥාන අවස්ථාවේදී මේ පංච උපාදානස්කන්ධයේ තිබෙන ආදීනමය නිරාශාද බව සලකනව තේරුම් ගන්නවා. ඒ මසුන් මරන්නයි සර්පයාට බොහොම කලකිරුණ මේ සර්පයාට. ඒ වගේ භාවනා යෝගියත් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනා කළ නුවණින් කලකිරීමටපත් වෙනවා. ඊළඟට පුරුෂයාට උවමනා වුණා මේ සර්පයාගෙන් මිදෙන්න. ඒ වගේ භාවනා යෝගියටත් මේ පංච උපාදානස්කන්ධ දුකෙන් සංස්කාර දුකෙන් මිදෙන්න ඕනෑ කියන කල්පනාවල් ඇති වෙනවා. ඊළඟට අර මසුන් මරන්න මේ සර්පයාගෙන් මිදෙන්න උපායක් කළා. ඉහළට ඔසවලා හිස වටේ කරකවල බීසි කළා. ඒ වගේ භාවනා යෝගියත් මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙන්න නාම රූප ධර්මයන් මේවා පටිසංඛානුපස්සනා අවස්ථාවේදී අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කළා භාවනා කළා නැවත නිත්‍ය වශයෙන් ගන්න බැරි හැටියටම දුර්වල කළා දානවා. දුර්වල කළා මේ සංස්කාරයන්ගෙන් මිදෙනවා. මෙන්න මේක තමයි උපමාව. ඒ උද්‍යව්‍ය ඥානේ පටන් ආපු කාරණාටික ඥාන පරම්පරාව ඒ අවස්ථාවට මතුවෙන හැටි මේ උපමාවෙන් විස්තර කරන්නට යෙදුණා. ඊළඟට සංස්කාර උපේක්ෂා ඥානය.
මේ සංස්කාර උපේක්ෂා ඥානයේදී සියලු සංස්කාරයන් පිළිබඳව සමතාවයේ පිහිටනවා. දැන් මෙතෙක් භාවනා මානසිකාරයේ පවත්තලා උදයව්‍යාදී ඥාන පරම්පරාවේ කටයුතු කරලා විදර්ශනා භාවනා හිත සමතාවයට සමතලයකට පැමුණුණා. ඒක තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියන්නේ. මේ සංස්කාර උපේක්ෂා ඥානය පිළිබඳවත් බොහෝ දීර්ඝ විස්තර තියෙනවා. ඒවා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. උද්‍යව්‍ය ඥානයේ ඉඳලා මේ ඥාන පරම්පරාව දිගට එනකොට අන්තිමේදී මේ සංස්කාර උපේක්ෂා ඥානය කියන එකට එනවා. එතෙන්දී සියලු සංස්කාරයන් පිළිබඳව සමතාවයේ සමබරතාවයේ ඇති වෙනවා. හරියට කුකුළු පිහාටුවක් සම්කැබැල්ලක් ගින්නට ලං කරනකොට හැකිලී යන්න වාගේ කාම රූප අරූප කියන මේ ලෝකත්‍රය පිළිබඳවම සිත හැකිලීමටපත් වෙනවා. කොහෙවත් අල්වා ගන්නෙ නැහැ. ඒ වගේම නෙළුම් පතකට හබරල කොළයකට වතුර වැටුණායින් පස්සේ අල්ලගන්නේ නැතුව වගේ මේ අවස්ථාව වෙන විට යෝගාවචරයාගේ හිත කිසිම ක්ලේශයකින් අල්ලාගන්නේ නැතුව කාමසුකල්ලිකානුම යෝග අත්තකිලමතාන යෝග කියන මේ අන්තවලට යන්නේ නැතුව සමතාවයේ පිහිටනවා. ඒක තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියන්නේ. සියලු සංස්කාරයන් පිළිබඳව මදහත් වීමේ සමබරතාවයෙන් යුක්තව වාසය කිරීමේ අවස්ථාව තමයි මේ සංස්කාර උපේක්ෂා ඥානය කියන්නේ.